බුද්ධානුභාවීන සිත්නෙත් පහන්නේ මෙත් මල් පිපීලා මුදිතා ජලාසේ නංවා ප්‍රබාලුතුරා රශ්මි මාලා එළදෙරණ ජන ජයතු ජය මංගලානි එළදෙරණ ජන ජයතු ජය මංගලානි. තිලෝනා අමාදම් ඔබ වෙත ගෙනීමේ පැතිබරදායකත්වය නිලේකා ජුවලරි මාතර ගාල්ල නුගේගොඩ කිරිබත්ගොඩ කුරුණෑගල. දැන් ඔය ළමයාගේ ඇඳුම් පැළඳුම් එහෙම ලෑස්තිද? ඒවා හරි. හෝම් කමින් එකේ වැඩ. ඒවා හරි. එතකොට රත්තරන් බඩු ඒව බලන්න යන්න තමයි මේ ආවේ. ඕවා එහෙම ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඔය එක තැන් වලට යන්න ඕනේ නෑ. අපේ පරම්පරාවේ කාලාන්තරයක් තිස්සේ රත්තරන් බඩු ගන්න තැනක් තියෙනවා. මම කියන තැනින් අලුත්ම ඩිසයින් වලින් ඉස්තරම්ම රත්තරන් බඩු හදව ගන්න පුළුවන්. අපි මෙයා කියන තැන්ටත් ගිහින් බලමුකෝ. මේ නිලේකා ජුවලර්ස්. අපි කිව්වෙත් නිලේකා ජුවලර්ස් ගැන තමයි. නිලේකා හැම අතින්ම ඉස්තරම්. උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට ලැබේවා. අපි අද තිලෝනා අමාදම් වැඩසටහන තලවතුකුඩ ගණේලන්ද පුරාණ රාජමහා විහාරයේ සිට රූගත කරනවා. නිලේකා ජුවලරි ප්‍රධාන අනුග්‍රහයෙන් තමයි මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ. අප ඊටාම ගෞරවයෙන් සිහිපත් කරනවා සඳසීල ගුණසේන මැතිණිය, දුමිදු කසුන් ගුණසේන මහත්මයා, සමිදු කසුන් ගුණසේන මහත්මයා. අප කිසියම් යුගයක් මේ පසු කරන්නේ. ඔබට මතකයි අප පසුගිය පෝදා සාකච්ඡා කරේ විනය පිළිබඳව. විනය ගරුක සමාජයක් නිර්මාණය කරන ක්‍රමවේදය. බුදුදහමට අනුව ඒ බුදුදහමේ අග්‍රඵලය උකහාගෙන මේ අප ජීවත් වන සමාජයට කොහොමද අපි පවුල විනය ගරුක කරන්නේ? දැන් අපි අද කතා කරන්න කල්පනා කරනවා මේ යුගයටම ගැලපෙන මාතෘකාවක්. ඒ තමයි මනසින් නොවැටෙමු, ශක්තිමත්ව නැගී සිටෙමු. අපි මේ සඳහා බොහොම ගෞරවයෙන් අදත් මෙහි වඩා හිඳුව ගත්තා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය මැදගොඩ අපේතිස්ස අපේ හාමුදුරුවෝ බොහොම සිතාම ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ පිළිගන්නවා පාද වැඳ නමස්කාර පූර්වකව. ඒ වගේම හැමදාමත් අපේ මනසට කතා කරන මොහාන් පල්ලියගොඩ මහත්මයා අයිබෝන්. අපේ හාමුදුරනේ මේ අපි මේ මාතෘකාව කොටස් දෙකකට කඩාගෙන විග්‍රහ කරගමු කියන මගේ ඉල්ලීම තියෙනවා. මනසින් නොවැටෙන්න නම් අපි හාමුදුරනේ අපි මොනවද මේ දැන් අපි කාලීන යුගය ගැන හිතුවොත් එම බොහෝ දෙනෙක් මනසින් වැටිලා. ව්‍යාපාර වැටිලා, ගමන් බිමන් යන්න විදිහක් නැහැ. රට වැටිලා, ලෝකෙ වැටිලා, බලවතුන් වැටිලා. දැන් මේ වැටිලා කියන වචනේ අපිට අහලා මෙපා වෙලානේ. දැන් මනසින් වැටෙනවා කියන එක පිළිබඳව හාමුදුරනේ අපි කොහොමද විග්‍රහ කරගන්නේ ධර්මානුකූල ප්‍රවේශයක් ගත්තොත්? ඔය දැන් ඕකෙදී අපි ඉස්සල්ලාම දකින්න ඕන දැන් මේකේ වැටිලාද අපි ඉන්නේ කියලා. වැටිලාද ඉන්නේ කියලා හිතා ගන්න එපා, හොයාගන්න එපා. දැන් අපි මේ කොහෙටද නැග්ගේ? නැග්ග නිසානේ වැටෙන්නේ. එහෙමනම් අපි නැග්ගේ කොතෙන්ද කියලා බලන්න ඕනේ. ඕන් නැති තැන්වල නැග්ගහම වැටෙන එක තමයි ඒකට තියෙන හොඳම විසඳුම. ඒ නිසා දැන් අපිට ඉන්න තැන ඉඳලා අපි හිතන්න ඕන දැන් අපි ඉන්නේ කොතනද? දැන් අපි ඉන්න තැන අපේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා නම්, අපි ඉන්න තැන අපේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා නම්, ඒ වගේම හිතියටත් වඩා වෙනදටත් වඩා පවුලේ සමගිය සහ ඔවුන් අතර සම්බන්ධතාව වැඩි දියුණු වෙලා තියෙනවා නම්, අනවශ්‍ය දේවල් අපෙන් ගොඩක් බැහැර වෙලා තියෙනවා නම්, ඒ කියන්නේ අපි දැන් සෑහෙන හොඳ තැනකට ඇවිල්ලා තියෙනවා කියන එකනේ. ඒ කියන්නේ අපි පහුගිය අවුරුදු ගාණක් තිස්සේ ධර්මදේශනාවලදී නිකන් බලන්න සම්පත් මහත්තයා අපි දේශනා කරපු දේශනා මේ හැම රූපවාහිනී නාලිකාවකම තියෙනවා. හොයලා බලන්න අපි හැමදාම කිව්වා අපේ පරණ ගෙවත්තට අපි යන් කියලා.
අපි හැමදාම කිව්වා මේ දුරකථනයෙන් මේ කරන මේ FB එකේ ඉන්න ඊට පස්සේ නොඑක් අන්තර් සමාජ ජාලා ඇතුලේ ජංජාලයකට පත් වෙලා ඉන්න මේ ගමන නතර කරන්න කියලා. ඊළඟට නිතරම තමන්ගේ පවුලත් එක්ක එකට ජීවත් වීම සඳහා අවශ්‍ය පසුබිම ගොඩනගා ගන්න කියලා. අපි රැට අඩු ගානේ ආහාර ගන්න වෙලාවට ගෙදර අයත් එක්ක එකතු වෙලා ගන්න කියලා කිව්වා. මේ කතා ටික අපි දිගට කිව්වා. කොටින්ම අපි කිව්වා රෑ දවල් බෙදාගත්තු සත්තු ඉන්නවනේ. දැන් ලෝකේ රෑ දවල් බෙදාගන්නේ සත්තු ඉන්නේ. දැන් දවල්ට කපුටු ගියාට කපුටු රෑට යන්නේ නැහැ. වවුල තමයි රෑට යන්නේ. ඔය හිටපු ගමන් අපිට ඔය ලයිට් කණුවක් යට ඕටි කරන කපුටෙක් හම්බ වෙනවා. කලාතුරකින්. හැබැයි බොහෝ වෙලාවට අපිට හම්බෙන්නේ වවුල තමයි රෑට යන්නේ. වවුලන්ගේ වැඩේ රෑට දවල්ට වෙඩි තිබ්බොත් තමයි වවුල ඉගිල්ලෙන්නේ. ගල් ගැහුවොත් තමයි ඉගිල්ලෙන්නේ. එහෙම නැත්නම් ඉගිල්ලෙන්නේ නැහැ ගහෙන්වත්. ඒ කියන්නේ ඒගොල්ලෝ රෑ දවල් බෙදාගෙන ඉන්නවා. දිවාචර නිසාචර කියලා සත්තු වර්ග ඉන්නවානේ. හැබැයි උනාට මිනිහා මොකද උනේ? දැන් දිවාචර නිසාචර සත්තු වෙනම. ඊට පස්සේ මුහුදේ යන ගොඩබිම යන අහස යන සත්තු වෙනම. දැන් මිනිහා අහසෙත් යනවා. මුහුදෙත් යනවා, ගොඩබිමත් යනවා, දවලුත් යනවා, රැයත් යනවා. ඒ කියන්නේ කාලයක් නැහැ, අවකාශයක් නැහැ, සියල්ල ආක්‍රමණය කරන්නේ මිනිස්සයා. හැබැයි මිනිස්යාගේ ආරම්භය උතනද? මිනිස්යාගේ ආරම්භය කියලා කියන්නේ ඉස්සර ගව්වෙන් ගව්වට අම්බලන්. ඇයි ඒ? පරිසරයට අනුගත වෙන්න කියලා ඒ කිව්වේ. පරිසරයට අනුගත වෙන්න කියලා කිව්වේ. ඒ නිසා අපි එතන නතර වුණා. බලන්න අටපිරිකර හාමුදුරුවන්ගේ. භික්ෂුන් වහන්සේ කෙනෙකුට අටපිරිකරක් තියෙනවා. මේකේ තියෙන්නේ පාත්‍රයයි දැලිපිහේ තියෙනවා හිස බාන්න සිවුරු අඳන නානකඩ පටිය පෙරහංගඩේ ඔච්චරයි. පරිසරයට අනුගත නෝකේ ගිනි පෙට්ටියක් නැහැනේ. ඒ කියන්නේ ගිනි පෙට්ටියක් තිබ්බනනේ හුලුවත් අපත්තු කරන් තව ටිකක් ඉස්සරහට යන්නේ. ඒ නිසා මේකේ අපි යම් තැනක අපිට මේ පරිසරයේ ජීවිතයේ අපි තේරුම් ගත යුතු දේ තමයි අපිට ස්වභාව ධර්මයට අනුගත වෙන්න කියන එක. ස්වභාව ධර්මයට අනුගත නොවි ස්වභාව ධර්මයට එහා අපි වේගවත් ගමනක් යනකොට ස්වභාව ධර්මයේ බලාගෙන ඉඳලා බැරිම තැන කරන්නේ අපිට කියනවා නතරයන් කියලා එයා පටන් ගන්නවා වැඩ. දැන් ඒක තමයි මේ පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතනදී අර තියෙන නිශ්චය අත්‍යායිකයේ කාර්යයේ දණ්ඩී මෞලී සහායවාන් කියලා මේ රාත්‍රියට ඕන අත්‍යවශ්‍ය ගමනක් නම් විතරක්. දණ්ඩී කියලා කියන පොල්ලකුයි මෞලී කියලා කියන තොප්පියකුයි සහායවාන් කියන යාළුවෙකුයි නැතු යන්න එපා කියලා කියන්නේ. එතකොට ඒ කියන්නේ රැට ඕනෙම නම් විතරක් එළියට බහින්න කියලා නේ කිව්වේ. අපේ සමාජයේ වචනයක් තිබ්බා හන්දෑ වෙනකොට වචනය නැතුව ගොම්මන. ගොම්මනේ වෙලාවේ තියෙන ගොම්මන් වෙලාවට හොල්මන් කුරුල්ලා කියලා නේ කියන්නේ. හොල්මන් එනවා. එතකොට හොල්මන නෙමෙයි ඒ වෙලාවට සත්තු එළියට එනවා. සර්පය එළියට එනවා. වතුර බොණ්ඩ ඔය සමහර ලාවට ඊටා මේ භයානක සත්තු එළියට එනවා. එතකොට අපි මේ පරිසරයත් එක්ක හරි ලස්සන ගනුදෙනුවක් කරා. හැබැයි මේ සියල්ල ඉක්මවා ගියා. ඊට පස්සේ තමයි යන්න අපි ගාලු පාරේද මාත්‍ර කිට්ටුව හඳුන් දිවිදෙන පැටව් එක හැප්පිලා මැරෙන්නේ වාහනේට. ඒ වගේම අපිට පේනවා නොඑක ආකාරයෙන් මේ පරිසරයේ තියෙන සත්තු වඳ වේගෙන යනවා. අලිමිනිස් ගැටුම ඇති වෙනවා. මේ සමස්තයට මුල හොයලා බැලුවොත් එහෙම අපි ඕනවට වඩා ගියා. ලංකාවේ අපිත් ගියා, ලෝකයේත් ගියා. එතකොට මේ ඕනවට වඩා ගමන දැන් නතර වීමට අපි කියනද වැටෙනවා කියලා. මේක තමයි කියන්නේ රීඑස්ටැබ්ලිෂ් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා මේ රිෆ්‍රෙෂ් වෙලා තියෙන ලෝකේ. ඒ නිසා දැන් මෙතන ඉඳලා අපිට හිතන්න පුළුවන් නම් හරි. ඒ නිසා මම මුලින්ම යෝජනා කරනවා මේ මාතෘකාවේ අපි වැටිච්ච තැනින් නැගිටිමු කියන එක නැතුව අපිට අපි යා යුතු මාර්ගය සොයා ගන්නට මේ ආපද අවස්ථාව පාවිච්චි කරමු කියන එක. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක සූත්‍රයක් සත්ත ජටිල සූත්‍රය කියලා. සත්ත ජටිල සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආපදාසුකෝ මහරජ තාමෝ වේදිතබ්බෝ. මේක කොසල් රජුණන්ට කියන්නේ රජතුමනි ආපදාවකදී ඒ කියන්නේ මේ දුෂ්කර අවස්ථාවකදී තමයි ආත්ම ශක්තිය බලා ගන්න පුළුවන්. ඒ නිසා දැන් මෙන්න මේ අවස්ථාවේදී අපි රටක ජාතියක ශක්තිය මනින්න හොඳ අවස්ථාවක් ආත්ම ශක්තිය මනින්න හොඳ අවස්ථාවක් කියලායි මම දකින්නේ. ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම තුළ තිබුණා පරිසරයෙන් අපි ඈත් වෙලා කියන එක. දැන් පරිසරයේ ආරක්ෂණ වැඩපිළිවෙලද මේ ආරම්භ කරලා තිබුණේ. දැන් පහුගිය කාල සීමාව තුළ අපි අදත් මේ වෙනකොටත් මේ පුරපසළොස්වක පොහොදාත් අප මානසිකව හිතන්නේ මානසිකව කල්පනා කරන්නේ මේ ගැනද. දැන් මොහාන් පල්ලිගුරු මහත්මයා වැකන්දේ පහළ කිරලා බිත්තර දැම්මොත් වැව පිරෙන්නේ නැහැ. ඉහළ බිත්තර දැම්මොත් වැව පිරෙනවා. මේ වගේ දේවල් පරිසරයෙන් අපි අවබෝධ කරගත්තා. නමුත් මේ පරිසරයේ කියවීම අපි අතින් මග හැරුණා. ඒ නිසාද දැන් අපේ හැමතුණක් කිව්වා මානසිකව වැටලා කියලා අපි පාවිච්චි කරන්න ඕනේ නැහැ කියලා. ඒ නිසාද මේ වැටීම වෙන්න ඇත්තේ. නෑ මම අත්‍තරම මානසික වැටලාද කියන එක පාවිච්චි කරේ නැත්තේ මානසික වැටලා කියන එක සම්පත් මහත්තයා එකම දෙයයි. මොකද හේතුව අපි හිටිය තැන හරිද කියන එකයි මට තිබුණු ප්‍රශ්නේ. පැහැදිලිව හමුදුන. ඒක තමයි. අපි හිටියේ හරි තැනකද කියන එක. ඔව්. ඒක තමයි. ඇත්තටම දැන් ඒ ගැන අපි හිතන්න ඕනේ. අපි හිටියේ නිවැරදි තැනකද? අපි මොනවද කරේ?
අපි මොනවද හිතුවේ? අපි ධර්මානුකූල ජීවිතයක් ගත කරාද? මොකද බුදුදහමේ අග්‍ර ඵලයේ තියෙන රට මේ රට. එහෙමනම් අපි ඒ ගමනද අපි යෙදුනේ. අපි හැමදෙරෝ කිව්ව හරියටම හරි. අපි හිටපු තැන හරියද? අර මං කිව්වේ මේ පාරිසරික තුලනයන්ගෙන් අපි ඈත් වුණා නේද මොහන් මහත්මයා? හොඳයි. ධර්මාසනයේ වැඩ වාසය කරන ආචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේ සම්පත් මහත්මයාණනි. දැන් අපි මේ මාතෘකාවේ අර්ථයෙන් ගත්තොත් අපි යොදාගෙන තිබෙන්නේ මනසින් නොවැටෙමු අපි ශක්තිමත්ව නැගී සිටිමු කියන අර්ථයෙන් ගත්තොත් මගෙන් ඇහුවොත් මම ඔබේ ප්‍රශ්නෙට එන්නයි හදන්නේ මිනිස්සු මේ වෙලාවේ වැටිලාද කියලා. ඔව් බහුතර දෙනා තමුන්ගේ ව්‍යාපාර කරගෙන යන්න බැරුව සමරංග රැකියා අහිමි වෙලා විවිධ ප්‍රශ්න මත මනසින් වැටිලා ඉන්නවා. හැබැයි මිනිස්සු එහෙම වැටිච්ච එක සාධාරණද කියලා ඇහුවොත් අපේ ස්වාමීන් වහන්සේ අපූර්ව දේශනා කරපු ධර්මකාරණයට එනවා. අපි මේ සමහරට වැටිලා තියෙන්නේ සාධාරණව වැටෙන්න ඕන කරුණු මත නෙවෙයි අපි මනසින්ම ගොඩනගාගත්ත යම් දේවල් අපිට අහිමි වීම නිසා. එහෙම ගත්තොත් මේ ලැබිච්ච අවස්ථාව කියන්නේ මනසින් වැටෙන්නට වඩා අපි ගමන් කරපු මග යලි සිතා බලන්නට අපිට ලැබිච්ච අවස්ථාවක් කියලා අපිට මේක අර්ථකථනය වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි නොවන්න ඕන දේවල් ටිකක් කරලා ඒක අපිට අහිමි වෙච්ච හන්ද අපි හැමෝටම වැටිලා. ඒක අහිමි වෙච්ච හන්ද. හැබැයි ඒක ඇත්තම ගත්තොත් වැටීමක් නෙවෙයි අපිට පරිසරයේ හයියෙන් ටොක්ක්ක් ඇනලා කියනවා මේ දක්වා කරපු දේවල් ගැන ආපහු සැරයක් හිතන්න ඔබ එමින් සිටියේ එන්න ඕන ගමනේ නෙවෙයි කියලා. එහෙම ගත්තොත් මේක අපිට ලැබිච්ච ලොකු අවස්ථාවක් හා පාඩමක් කියලා අපිට අර්ථකථනය වෙනස් කරන්න පුළුවන්. එතකොට දැන් ඔබ අහපු තැනට આવතින් සම්පත් මහත්මයාණනි මේ සත්තු කියලා කියන්නේ සත්තු කියලා කියන එකෙන් අදහස් වෙන්නේ එයාලා අපිට වඩා පහත්ම කියන එකම නෙවෙයි. එයාලත් මේ පරිසරෙම තව කොට්ටාසයක්. ඔවුන්ගේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් පරිසරයත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා පරිසරයේ තිබෙන සීළු වෙනස්කම් වලට සත්තු බොහොම සංවේදී. සත්තු සංවේදී. ඒතර අපේ පැරණෝ ඒ පරිසරයත් එක්ක එකට ජීවත් වීම කරා. ඒ නිසා පරිසරයේ සිදුවෙන වෙනස්කම් මනාව අවබෝධ කරගත්ත අපේ පැරණෝ පරිසරයට හානියක් කරන්නේ නැතුව තමුන්ට හානියක් කරන්නේ නැතුව අනිත් සතුත් එක්ක සහයෝගින් සහ ජීවණෙන් ජීවත් වුණා. අපිට වැරදුණු එක තැනක් තමයි අපි සත්තු කියන සත්තු අපිට වඩා පහත් පිරිසක්සේ සලකලා පරිසරය නැමැති මහා සාධකය අපි පැත්තකට දාලා අපි මිනිස්සු වෙන ගමනක් යන්න පටන් ගත්තා. හැබැයි දැන් අපිට පරිසරය අපිට උගන්වමින් ඉන්න අපේ හාමුදුරනේ මහා බලවතාය කියන කෙනාද පරිසරයේ සාධක වලට යටත්ය. ඒ නිසා අපි ඒක හරි අපූර්වට අවබෝධ කරගන්න ඕනේ. මගේ අදහස තමයි සම්පත් මහත්මයාණනි අපිට ජීවිතයේ අවසාන වශයෙන් මොනවද ඕනේ? නේ සත්වයේ මිනිස්සුයි අන්තිමට මොනවද කරන්නේ? ඔක්කොම ගත්තොත් මේ හැම සත්ව කොට්ටාසයක්ම අවසාන වශයෙන් කරන්නේ කුසගින්නේදී කුස පුරවාගෙන තම වර්ගයා බෝ කරමින් ජීවත් වීමනේ. අවසාන වශයෙන් කරන්නේ. ඒතකොට මනුස්ස සත්වයා පමණක් එතනින් ඔබට ඇවිල්ලා සදාතනික නැත්නම් අපි විමුක්තියක් නැත්නම් පරම සුවයක් පතා අපි මොලේ දියුණු කරපු නිසාවෙන් ගමන් කරනවා. අපි එහෙම විශ්වාස කරනවා අනිත් සත්තු නෑ මනුස්ස සතයි ගමන් කරනවා. ඒතකොට ඒකට අපි මේ අපේක්ෂා කරපු භෞතික සම්පත් මෙච්චර ඕනද? ඒකට මහ වාහන ඕනද? ඒකට මහ ගොඩනැගිලි ඕනද? ඒතකොට අපි බෞද්ධ විග්‍රහයෙන් ගත්තොත් අපි මේ සංවර්ධනයයි කියා සලකපු සමහර දේවල් පස්සේ හඹා යෑම බෞද්ධයන් වූ අපි විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවෙන් ඈත්වීමක්. එහෙම වුණොත් අපිට පරිසරයේ මේ මොහොතේ බරපතල පහරක් එල්ල කරමින් අපිට පණිවිඩයක් දෙනවා ඔබ ආ ගමනේ වෙනසක් විය යුතුයි. ඒ නිසා මේ මොහොතේ මේ වැඩසටහන අසන නරඹන මගේ රටේ ජනතාවගේ මම ප්‍රථමයෙන් ඉල්ලීමක් කරනවා නේ අපි වැටිලා නෙවෙයි. නේ අපි මනසින් වැටිලා නෙවෙයි. වැටෙන්න ඕනෙත් නැහැ. අපි ආපු ගමන් මාර්ගය ගැන අපි තව සැරයක් හිතලා බලන්නට ඕනේ. ඒතර මාතෘකාවේ දෙවෙනි කොටසක් ඔබම අපි කතා කරා යලි නැගී සිටීම. එහෙමනම් අපි යලි නැගී සිටීම පෙර අපි ගියපු මාර්ගයේ යෑමක් සඳහා නැගී සිටීමක්මද ඒ මාර්ගයේ වෙනසක් විය යුතුද? ඒ කියන්නේ අපි අලුත් ආරම්භයක් ගත යුතුද? අලුත් ආරම්භයක් ගන්නව නම් ඒ දිශාව කෙසේ විය යුතුද? සම්පත් මැතිතුමනි මගේ අදහස අපි දියුණුවයි කියා බටහිර රටවල් යන්ත්‍ර සූත්‍ර තනාගෙන සඳතරණය කරද්දී අඟහරු තරණය කරද්දී මනස දියුණු කරපු බෞද්ධයින් මිනිසුන් මනසින් විශ්වය තරණය කරා. අඟහරු නෙවෙයි විශ්වය තරණය කරා. විශ්වය තරණය කරා. අපි ඔක්කොම පැත්තක තියලා යන්ත්‍ර සූත්‍ර පිටිපස්සේ ගියා. නේද? අපි පරිසරය අමතක කරා. මිනිස්සු පරිසරයත් එක්ක තිබුණු සංවේදීභාවය නැති කරගන්නකොට අල්ලපු ගෙදර මිනිස්සයාගේ හදගස්ම දුක නොතේරෙන තැනකට අපි ගියා. හැබැයි මගේ අදහස පෙර මිනිස්සු අපේ රටේ මහා සාමකාමී නියුණු ජීවිත ගත කරා.
ඔවුන් ඇත්තටම ජීවත් වුණා. අපි ජීවත් වෙන දඟලනවා. ඉස්සර මිනිස්සු ඇත්තට ජීවත් වුණා. ඇත්තට ජීවත් වුණා. අපි තාම ජීවත් වෙන දඟලනවා. ඒ නිසා මගේ අදහස මේක වැටීමක් නෙවෙයි. අලුතෙන් ආරම්භයක් ගන්නට අපිට ලැබුණු අවස්ථාවක්. පරිසරයේ දේවර හමුවේ අපි සහයෝගයට ගියොත් කිසි දවසක පරිසරය අපිට පන්න පහර දෙන්නේ නැහැ. පරිසරයේ දේවර හමුවේ අපි උඩුගම්බලා පිහිනන්න ගියොත් ස්ථීරෝම ගිලිලා මැරෙන්න වෙනවා අම්මයි. දැන් ඒක නෙවෙයිද මේ වෙනකොට ලෝකයා අත්විඳින්නේ. දිනුනුයි කියන සියලු දෙනා අත්විඳින්නේ ඒක නෙවෙයිද? අපේ හැමතුනේ මේ තරම් අපට ඉන්න තැන අඳුරා ගන්න බැරි වෙන්න ඇත්තේ දැන් අර වැටීම කියන කාරණේ මම ඔබ වහන්සේට යොමු කරන්නේ නැහැ. ඔබ වහන්සේ මම දන්නවා ඒකට එච්චර කැමති නැහැ කියලා. ඇත්ත මම කැමතිත් නැහැ. අපිට ඉන්න තැන හොයාගන්න බැරි වුණේ අපි දැඩිව මේ රාග, ద్వේෂ, මෝහ වලට ඇලීම තුල නොවේද අපි හැමතුනේ? ඔව් මේ මහත්තයා ලස්සන ප්‍රකාශයක් කළා. එතුමා කිව්වා මේ මිනිස්සු සහ සත්තු කියන මේ හැමෝටම මූලික අවශ්‍යතා ටිකක් තියෙනවා. ඒක ගැන කියන්නේ ආහාර, නිද්‍රා, භය, මෛතුනංච සාමාන්‍ය මේතත් පශුබිහ්නරාණං. ආහාර කියන්නේ කෑම. නිද්‍රා කියන්නේ නිදන එක. භය කියන්නේ බියට පිරියම් කරන එක. මෛතුන කියලා කියන්නේ ලිංගික ආස්වාදේ. මේ දේවල් සාමාන්‍ය මේතත් පසුබිම් සමානං තිරිසනුන්ටයි මිනිසුන්ටයි සමානයිනේ. හැබැයි ධර්මෝහි තේසං අධිකෝ විශේෂා. මනුෂ්‍යයර තියෙන විශේෂත්වය තමයි ධර්මානුකූල බව. ධර්මේන හීනම් පසුබිම් සමානං ධර්මයෙන් හීනනම් ඒ අය තිරිසනුන් හා සමානයි කියලා කියන මෙතන තිරිසන් කියන එක අදහස් වෙන්නේ ධර්මතාවන්ට පටහැනිව යනවා කියන එකයි. තිරස් යානනේ තිරච්ඡාන වෙන්නේ. අපි හැමෝටම ඒක තව ටිකක් අපි මොකද හරස් යනවා කියනකොට ඔබට ඒක අවබෝධ වෙන්නේ නැති වෙන්නේ මොකද සූර්යාට ලම්බකව අප කශේරුකාවෙන් සහ මනසින් අපි ලම්බකව පිළිහිටනවා නමුත් තිරිසන් කියන අපේ හැමෝටම විග්‍රහ කරපු ඒ හැම කෙනෙක්ම මේ ලම්බකව යන ගමනක් නෙවෙයි අපේ හැමෝටම. ඔව් ඒ කියන්නේ අපි මිනිස්සයා විතරක් මෙහෙම ගෙලින් යද්දී අනිත් හැම සතෙක්ම හරහට යන්නේ. ඔව් තිරච්ඡාන. හැබැයි ඉතින් ඒ සත්තුන්ගේ ඇත්තටම ගත්තොත් ඒ සත්තුන්ගේ ස්වභාවිකවම මේ සතාට අයිති ගති මිසක් කිසි සතෙක්ගේ තිබ්බද මේ මිනිස්සුන්ගේ තිරසං ගති? කිසිම සතෙක්ගේ ඇත්තටම එහෙම තියෙනවද අස්වාභාවික ගති? ඒ සත්තුන්ගේ කිසිම සතෙක්ගේ එහෙම අස්වාභාවික ගති නැහැ. මම සම්පත් මහත්තයා අහන්න හැදුවේ හිතන්න දැන් මේ ලෝකේ ජෛව විවිධත්වය ගත්තොත් එහෙම කෝටි ගණක් ඇතිනේ. මේ කෝටි ගණක් වන ජෛව විවිධත්වයෙන් මේ ලෝකේ මේ මිනිස්යා කියන අහම්බය මේ මස්තිෂ්කයේ වැඩිච්ච මේ සතා විතරක් නොවැඩි හිටියනම් ලෝකෙ කොහොමද තියෙයිද? මොනතරම් සුන්දරද කියලා හිතන්නකෝ. ඒ කියන්නේ ගස් වැල් ඒ විදියටම තියෙයි, පොළොව යට හැදිච්ච ඔය තෙල් නිදියව ඔක්කොම ගොඩ ගන්න නැතුව තියෙයි, ඕසෝන් ස්තරය නිරුපද්‍රිතව තියෙයි, හිම කඳු දිය නොවි ඒ විදියටම තියෙයි. ඒ වගේම සතුන් තම තමන්ගේ ඔවුනොවුන්ගේ සීමාවල් වල ඒ විදියට වාසය කරයි. මේ අනවශ්‍ය මේ මොලයක් වැඩුණානේ මිනිහාගේ. මේ මිනිස්සයා ඒ කියන්නේ මේ අහම්බයක් මේක. මේ ලෝකේ සිද්ධ වෙච්ච අහම්බයක්. මේ අහම්බය මොනතරම් මේ ලෝකයට විනකටලා තියෙනවද? ඒ නිසා දැන් අපි බලන්න ඕනේ මේ අහම්බෙන් වෙච්ච බුද්ධියේ දියුණුව. ඒක හරි විදිහට කළමනාකරණය කරගන්න. වෙනත් විදිහකින් කියනවා නම් අපි හිතමු මෙහෙම. දැන් මිනිහට හිතෙනවා වනාන්තරය කියන්නේ තමන්ගේ ඔක්සිජන් සම්පාදනය කරන ඔක්සිජන් නිෂ්පාදනාගාරය කියලා. හරි? මිනිහට හිතෙනවා මුහුද තමන්ට මත්ස්‍ය සම්පත දෙන මත්ස්‍ය නිෂ්පාදනාගාරය කියලා. මිනිහට හිතෙනවා ගඟ තමන්ගේ ඇස් පිනවන නැත්තම් තමන්ගේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන ඒක කියලා. මිනිහට හිතනවා සත්තු අලි ගහනේ දැන් පහුගිය දවසක කිව්වා අලි ගහනේ වැඩි වෙලා කියලා. අලින්ට ඕන නිසා නෙමෙයි අලි වැඩි වෙනවා අපිට ඕන ගන්නට. ඒ කියන්නේ මේ සමස්ත ලෝකයේ දිහා මිනිහා මිනිසට සාපේක්ෂව බලන්න ගත්තානේ. මිනිහට සාපේක්ෂව හොඳයි හිතන්න මිනිහා පොඩ්ඩකට අපි ෂට් ඩවුන් කරලා ලොක් ඩවුන් කරලා තියලා අවසරයි හැමදෙරේ දැන් ඒ කියන්නේ හැමදෙරේ අපි බැලුවෙම මේ සෝබාදහම අපිට ඕන විදිහේ කෝණයකින් තමයි අපි බැලුවේ. ඒක වැරදි. අපි S දෙකෙන් අපිට ඕන විදිහට තමයි ලෝකෙ දිහා බලන්නේ. එතකොට අපිට ඕන හැටියට ලෝකෙ පවතුනේ. මං හිතන්නේ මං කියන්නේ නිකමට මේ ලොක්ඩවුන් කරුවනේ මිනිස්සු ටික. ඒ වෙලාවේ වෙන සතෙක් නැගිට්ටා නම් එහෙම කොහොමද? ඒ සතා කොහොමද මේ මිනිහා දිහා බලන්නේ? එහෙමනම් ඔවුන් තීරණය කරයි. මේ විශ්වයට තියෙන ලොකුම හානිදායකම සතා තමයි මිනිසා කියලා. එහෙමනම් ඒගොල්ලෝ අනිවාර්ය තීන්දුවකට එනවා. අනිවාර්යෙන් සියලු සතුන් එකතු වෙලා මිනිසා විනාශ කිරීමේ ක්‍රියාන්විතයට එළඹෙනවා. ඒ තරමට මේ මිනිස්සයා මේ මහ පොළොවට හානි කරයි. ඉතින් එහෙමනම් දැන් අපි හිතන්න ඕනේ අන්නේ අපේ හානිකර බවෙන් නිදහස් වෙන්න. බලන්න කිසිම සතෙක් මැරිලා මහ පොළොවට යන්නේ. එක අංශු මාත්‍ර දෙයක් මේ පොළොවට නොගැලපෙන දෙයක් ඉතුරු කරලා යනවද කියලා බලන්න. එක සතෙක්. ඊළඟට මේ හැම සතෙක්ම තමන්ගේ ජෛවික ක්‍රියාකාරීත්වයට අනුගතව විතරනේ වැඩ කරන්නේ. කොටිම කියනවනම් අපේ මිනිස්සු බලන්න පරම්පරා ගානකට හම්බ කරනවනේ.
එක සතෙක් පරම්පරා ගානකට හම්බ කරනවද බලන්න එකම දේව කූඹියෙම ස්පායනා කාලෙදී අර රෑදවල් මහන්සි වී කන්ට දේ රැස් කරන් කූඹියෝ මොකද හේතුව උන්ට වැහි කාලෙට එළියට බහින්න බැරි නිසා. හැබැයි උන් ඒ කාලේ උන්නන් පස්සේ ඉවරයි. මීමැස්සොත් එහෙමයි. මිනිස්සු කොහොමද මේ පරම්පරාවට නෙමෙයි පුදු පරම්පරාවටම හම්බ කරන්න ලෑස්ති වෙනවා. ඒත් එක්කම ගත්තාම කිසිම සතෙක් Tamanට හානියක් නැති කිසි සතෙක්ට හානි කරන්න යන්නේ නැහැ. ගොදුරු කරගන්නවා. ඒ තමන්ගේ ජෛවීය අවශ්‍යතාව. එච්චරයි. හැබැයි උනන් මිනිස්සු කොහොමද? ඒ නිසා සමස්තය කෙටේට ගත්තන් පස්සේ මිනිස්සයා ආපු ගමන වැරදි සම්පත් මහත්තයා. මිනිස්සයා ආපු ගමන වැරදි. එහෙනම් දැන් මෙතනින් කොහොමද අපි ඉස්සරහට යන්නේ කියන එක ගැන අපි කතා කරමු නැගිටින එක ගැන. නේද? දැන් අපේ හැමතුරනේ අපි ගත්තොත් ගිරවා. දැන් ගිරවා කොච්චර කෑවත් ඕනෙට වැඩි මහත් වෙනවද? අලියට කොච්චරනම් කැලේ කන්න දිනවද? අලියා අලි සයිස් වෙනවද කොච්චර කෑවත්? හැබැයි බලන්නකෝ මිනිස්සයා මේ සබාදහමෙන් තමන්ගේ ශරීරයට දුන්නු ප්‍රමාණයක් තියෙනවනේ. ගිරවගේ ප්‍රමාණයක් තියෙනවා. අලියගේ ප්‍රමාණයක් තියෙනවා. ඔටුවගේ ප්‍රමාණයක් තියෙනවා. ජිරාෆ්ගේ ප්‍රමාණයක් තියෙනවා. මාළුවගේ ප්‍රමාණයක් තියෙනවා. මිනිස්සයාගේ ප්‍රමාණයක් තියෙනවා. දැන් අද බලන්න ප්‍රමාණය ඉක්මවා මහත් වෙච්ච අය කොච්චර ඉන්නවද කියලා. ප්‍රමාණය ඉක්මවා කෙට්ටු වෙච්ච අය කොච්චර ඉන්නවද බලන්න. ප්‍රමාණය ඉක්මවා ඔළුව ඉදිමවා ගත්ත අය කොච්චර ඉන්නවද බලන්න. දැන් මොකක් හරි මොහන් මහත්මයා අපිට තියෙනවා. දැන් අපි මේ මෙතනින් යලි හැරෙන්න අපි ධර්මානුකූල විග්‍රහය හැමදෙරෙන් ගමු. මෙතනින් යලි හැරෙන්න අපි මොකද්ද කරන්න ඕනේ? ඔබ අහපු ප්‍රශ්නයට ආරම්භය ගන්න කලින් අපේ සාමින් වහන්සේගේ ධර්ම කරුණු ටික අහගෙන ඉදි මට හිතුණා මිනිස්සු අපේ හැමදෙරේ විකෘතියක්ද කියලා. ඒ කියන්නේ සබාදහමට අනුව ගත්තා නික අපි විකෘතියක් වගේ. ඇත්තටම හිතුණා. අපි විකෘතියක්ද? ඒ කියන්නේ අපි මේ සැබෑ සබාව දහමට අනුගත නොවෙච්ච විශේෂ සත්ත්ව විශ්වාස විශේෂය. වචන දෙකනේ තියෙන මහත්තයා. ප්‍රකෘති විකෘති. ඒතකොට ප්‍රකෘතියෙන් බැහැර වෙච්ච තැන මොකද්ද තියෙන්නේ? විකෘතිය. එහෙමනම් ඒ විකෘතිය ප්‍රකෘතියක් බවට පත් කරගන්න ලැබිච්ච අවස්ථාවක්ද මේ අපිට. මේ අවස්ථාව අපි හරියට පාවිච්චි නොකරොත් ඊළඟ එක මොකක් වෙයිද? අපි ඒක නිකමට කතා කරලා උතෙන්ට එමු. අපි හිතුව මිනිස්සු වෙනස් නොවි මෙහෙම ඉස්සරහට ගියා නම් මේ වෙනකොටත් විවිධ පරිසරවේදීන් විවිධ ගැන අධ්‍යයනය කරන කට්ටිය කරලා තිබුණු පුරෝකථන මොනවද? එක පුරෝකථනයක් තමයි අයිස් කඳු දිය වෙනවාය. දියවීම තුළින් ජලය ඉහළට එහෙම නිසා මේ දූපත් යට වෙනවාය. එහෙම යට වුණා නම් මීට වඩා මනුෂ්‍ය හානියක් වෙන්න තිබ්බා. ඊළඟ තව අර්ථකථනයක් තමයි මේ ඕසෝන් ස්තරය පිළිබඳ අර්ථකථනය. ඒ අරහා පෘථිවියට කෙලින් වෙන අහිතකර සූර්ය කිරණ නිසා පෘථිවියට හානි වෙමින් පවතිනවාය. ඒක දිගටම ක්‍රියාත්මක වුණා නම් මිනිසුන් පමණක් නොවේ ගහකොළ සතා සිව්පාවා පවා මේ ජීව පෘථිවියෙන් අතුරුදහන් වෙන්නට ඉඩ තිබ්බා. එහෙම හිතුවොත් අපිට ඕනනම් හිතන්න පුළුවන් අපි අර නිතරම කියන මහා හානියක් ඊට වඩා කුඩා හානියකින් වළක්වනවා කියලා අපේ හැමදෙරේ. නිකන් අපි මනෝවිද්‍යාවේදී ධනාත්මක චින්තනයේදී කියනවා මහා හානියක් කුඩා හානියකින් වළක්වනවා. හැබැයි කුඩා හානිය අපිට මහා හානියක් වගේ පේනවා හේතුව වෙන්න තිබුණු මහා හානිය පේනුනේ නැති නිසා. ඔව් දැන් බුදුහාරෝ කියන්නේ මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. කුඩා දේවල් අතාරින්න ලොකු සැපයක් බලාපොරොත්තු වෙනවා නම්. ඉතින් ඇත්තනේ ඔය කතාව තමයි කියන්නේ. ඔය හරි සතුටේ හැම දෙයකටම ධර්ම විග්‍රහයක් උන්වහන්සේ ගාව තියෙන අපේ අඳුරේ පිං. ඒතර අපි මේ මහා විනාශයක් විදිහට දැක්කට සමහරට මේ අර්ථකථන ටිකක් මේ කෙනෙකුට හිත කැළඹෙන්න පුළුවන්. හැබැයි මේක ටිකක් හිමින් විසඳු හිතුවොත් අපිට හිතෙන්න පුළුවන් දේ තමයි නෑ මීට වඩා මේ ගමන දිගට ගියා නම් සිදුවිය හැකි මහා විනාශයක් ඊට වඩා පුංචි විනාශයකින් වළක්වලා. එහෙනම් මේ ප්‍රශ්නේ ඉවර වෙච්ච ගමන් අපි යමින් සිටපු ගමන් මාර්ගයේම ආපහු ගිහිල්ලා හරියන්නේ අපි වෙනසක් කරගන්නට ඕනේ. ඒ වෙනස කරගන්න පුළුවන් කියන එකටත් මේ මොහොතෙත් අපිට සාක්ෂි අපේ සමාජය තුළම ඕන තරම් තියෙනවා. එම සාක්ෂි කීපයක් ගමු. පහුගිය කාලේ අපි රෝහලකට ගියොතින් ලංකාවේ තියෙන හැම රෝහලකම රෝගීන් ඕනෑ තරම් පිරී සිටිනවා අපි දැක්කා. විවිධ රෝගවලට. හැබැයි සම්පත් මහත්මයානේ පහුගිය කාලේ පුරාවට දැන් රෝහල වලට මිනිස්සු යන්න බෑනේ. කොයි ලෙඩ්ඩු ටික. ඒකනේ අපි හැමෝටම මිනිස්සුන්ට ලෙඩ නැද්ද? එනේ බොරු ලෙඩා නම් හිටියේ. බොරු ලෙඩ. හැබැයි ඊට කලින් දවසක අපේ වෛද්‍යවරයෙකුට වෙන්කිරීමක් කරන්න ගන්න ගියොත් අංක 100 ගණන් වල තිබ්බේ. දැන් මිනිස්සු ගෙවල් වල ඉන්නෝනේ. ඒ කියන්නේ මිනිස්සුන්ට එහෙනම් දැන් පාඩමක් තියෙනවා. ඔබ හිතුව තරම් ඔබ ලෙඩු නෙවෙයි. ඒක පාඩමක් දැන් මේක තියෙනවා. තව එකකට යමු. අපි වෙනදා කතා කරේ වැඩ පිස්සු මම නගියොත් ඔක්කොම ඉවරයි ඔෆිස් බිසි. දැන් ඔය ඉන්නේ ගෙදර ලෝකෙ වැටිලා නැහනේ. ලෝකෙ නතර වෙලා නැහනේ. ඔය ඉන්නේ එහෙනම් අපිට ආපු පාඩමක් තියෙනවා හිතුව තරම් අපි බිසිද නේ හිතුව තරම් අපි බිසිද මේ වගේ අපිට අහන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒතර අපි ඉස්සර විවිධ රස ආහාර ගැන සෑහෙන කතා කර අරකට මේකට මේක කියලා. දැන් ඔය වත්තේ හැදෙන මම දකිනවා දැන් ගහේ හැදෙන කොළ ටික හූරලා කඩලා අරගෙන මැල්ලුමට දාලා ලස්සනට කාලා කොළ මැල්ලුම හදාගෙන ඉන්නේ. ඒ නිසා සම්පත් මහත්මයා
මේක මම මගේ ජීවිත කාලේ දකින අපූර්ව අවස්ථාවක් අපිට නිවැරදි වෙන්න. ඒ කියන්නේ අපි හැල්මේ ගියපු බොහෝ දේවල් වෙනස් කරගන්න. සමහරු ගෙදර බිරිඳට එකයි සැමියට එකයි දරුවට එකයි වාහන තියාගෙන හිටියා. දැන් අපිට තේරෙනවා වාහන නැතුව අපිට ජීවත් විය හැකිය ඕනේ නම්. නේද? ජීවත් විය හැකිය. ලෝකේ අපි ගොඩාක් වෙලාට සතුට හෙව්වා පවුලෙන් පිට. පවුලෙන් පිට අපි සතුට හෙව්වා. නේ අපිට පේනවා දැන් ලෝකේ සතුටුම තැන තමුන්ගේ ගෘහය තුලේ තියෙන්නේ. ඒ නිසා ඔබ මගෙන් අහන කාරණය තමයි අපි කොතනින්ද ආපහු පටන් ගන්නෙ? මම ඔබට ප්‍රශ්න කීපයක් යොමු කරනවා. නිවි හැනහිල්ලේ සුදු පාට කොලයක් අරගෙන පැන්සලක් පෑනක් අතට අරගෙන දවසක උදෑසන නැගිටලා ගෙදර නිහඬ තැනක වාඩි වෙන්න. වාඩි වෙලා මෙන්න මේ ප්‍රශ්න තුන ඔබ ඔබෙන් අහන්න. පළවෙනි ප්‍රශ්නේ තමයි අපි හඳුනන මේක මම උපුටාගත්තේ පොතකින්. ඒ පොතේ ලස්සන ප්‍රශ්න තුනක් තිබුණා. stop, continue, start කියලා වචන තුනක්. මොකද stop කියන්නේ? ඔබ ඔබෙන් අහන්න මම මේ දක්වා කරමින් සිටපු ඒ තවදුරටත් නොකළ යුතු මා විසින් නතර කළ දැමිය යුතු දේවල් මොනවද? ඔබ එහෙම ලයිස්තුවක් පිළියෙල කරගත යුතුමයි. අපි හැමෝගෙම ජීවිතවල එහෙම ටිකක් තියෙනවා කියන එක දැන් පේනවා. ඒවා තමයි නතර කළ යුතු දේවල්. ඊළඟ එක continue. ඔබ මේ දක්වා කරගෙන ආපු තවදුරටත් ඉදිරියට කරගෙන යා යුතු යහපත් දේවල් ටික මොනවද? ඒ ඔබ පවත්වාගෙන යන දේවල් ටික තීරණය කරද්දී හොඳින් මතක තබා ගන්න පරිසරයට අනිකාට හානියක් නොවන දේවල් ඔබ මෙතනින් ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන්න තීරණය කළ යුතුයි. ඊළඟට start. ඒ කියන්නේ මොකද? අලුතෙන් ආරම්භ යුතු දේවල්. එයින් අදහස් කරන්නේ ඔබ ගාව මෙතෙක් නොතිබුණු එහෙත් අපි විසින් අලුතෙන් ආරම්භ කළ යුතු මේ පෘථිවියේ ජීවයේ පැවැත්ම උදෙසා අනිකාගේ යහපත උදෙසා අපි අලුතෙන් ආරම්භ යුතු දේවල් මොනවද? උදාහරණයක් විදිහට ගත්තොත් මේ කාලේ අලුතෙන් ආරම්භපු දෙයක් තමයි සමින් වහන්සේත් සඳහන් කරන්න යෙදුනා මේ ගෙවතු වගා කිරීම කියන එක. සම්පත් මැතිතුමනි මම හද්ද පිටිසර ගමක උපන් කෙනෙක්. අපේ අම්මලා ඒ දවස්වල වෙළඳපළට ගියේ කඩේට ගියේ සරලව කියතොත් ওই ලුණු ටිකක් වගේ දෙයක් ගන්න පමණයි. ඕකට විතරයි. අපේ අම්මගේ සුපර් මාකට් එක උනේ ගෙවත්ත. මගේ අම්මගේ සුපර් මාකට් එක ගෙවත්ත. ඇයි මම එහෙම කියන්නේ? ගෙදර වත්ත වටේ රවුමක් ඇවිදලා එනකොට ලිපට දර ටිකද බතට අවශ්‍ය සීලු දෙයද කුඹුරෙන් හාල් ටිකද අපි හොයාගත්තා. කඩේට ගියේ බොහොම අඩු දේවල් ටිකක් ගන්න. මම උපන් ගමේ මගේ තාත්තාලා ගොවිතැන් කරනවා අපේ හාමුදුරුවනේ කුඹුරේ වැඩ කරලා නියරේ වාඩි වෙලා වෑදම කාලා ඒ අයින දිගේ ගලාගෙන ගිහපු දොළ පාරෙන් වතුර ටික බීපු જાතියක් අපි. මම එසේ කරලා තිබෙනවා. වක්කඩෙන් වතුර බිව්වා. මෙහෙම දෝතට අරගෙන වක්කඩෙන් බීලා ඒ ඇලෙන් ඇඟ හොදගෙන ගෙට ගොඩ වුණා. නිකමඩ හිතන්නේ මේ මිනිසුන්ගේ ජීවිත කොතරම් සොඳුරුද කියලා මම අත්විඳ තිබෙනවා. අද අපිට එහෙම බොන්න බෑ. ඇයි බොන්න බැරි උනේ? සබාදහම පරිසරය මුකුත් කරලා නෙවෙයි. අපි ස්වාමීන් වහන්සේ දේශනා කරා වගේ අපි විසින්ම කරපු හානිය නිසා. වැළක්විය යුතු මේ දේවල්. ඒ දේවල් අපි නතර කරන්න ඕනේ. ඉස්සර කුඹුරු අස්වෙන්න කපාගත්ත මිනිස්සු අන්තිම වී කරලා වෙනකන් හූරගෙන ගෙටගෙන ආවේ නැහැ. කුරුළු පාළුව කියලා කොටසක් ඉතුරු කරා පරිසරයට. ඒ හුඟා හොඳ දේවල් අපි ඇතෑරියා. ඒ පරිසරයත් එක්ක තිබුණු ගණදෙනු අපි ඇතෑරියා. ඒ නිසා වචන තුන ආයිත් කියලා සම්පත් මැතිතුමා ගාවට මා එනවා. ඒ වචන තුන තමයි අපි මේ ප්‍රශ්නේ ඉවර වෙනකොට සියල්ල අමතක කරලා. මොකද අපි මිනිස්සු කියන්නේ ඉක්මනින් දේවල් අමතක කරන જાතියක් අපි හඳුනන්නේ. ඒ වචන තුනට අදාළ පදනම තියෙන බුදුදහමේ. මම ඒක ඔබතුමාට කියන්නම්. දැන් stop, start, continue කියන එකනේ. stop, continue, start කියලානේ කිව්වේ. දැන් බුදුහාරෝ දේශනා කරනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. තමන් මෙතෙක්කල් තමන් තුල නොතිබිච්ච හොඳ දේවල් උපදවන්න. උප්පන්නානං කුසලානං ධම්මානං බියෝ භාවය. මෙච්චරකල් තමන් කරගෙන ගිය හොඳ දේවල් දිගටම කරගෙන යන්න. ඒ වගේම අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. මෙච්චරකල් තමන් තුල ඇති නොවිච්ච නරක දේවල් ඇති නොවෙන්න වග බලා ගන්න. සහ උප්පන්නානං අකුසලානං ධම්මානං පහනයි. මෙච්චරකල් තමන් ළඟ තිබිච්ච නරක දේවල් නවත්තන්න කටයුතු කරන්න. stop, continue and start. මට හැම නිතරම දැනෙන දේ තමයි අපේ හඳුනේ අපි ගාව තියෙන බුදුදහම ගැන අවබෝධය හරි අඩුයි. හැබැයි මේ ලෝකේ ඕනම දෙයක් කතා කරන් ඒක ආපහු ගිහලා බෞද්ධ දර්ශනය තුල ඒක නතර වෙනවා. ඉතින් ඒ නිසා ඒක අපේ සමින වහන්සේට බොහොම පිං අපූර්වට ධර්මානුකූලවත් පැහැදිලි කරා. ඒතර ඔබට පේන එක නිකම් බටහිර වචන තුනක් නෙවෙයි. අපි ගාව තිබෙන දෙයක් බෞද්ධ දර්ශනය තුල අන්තර්ගත දෙයක්. ඒ නිසා මේ මොහොතේ මගේ ප්‍රධාන පණිවිඩය විදියට ඒ වචන තුනෙන් කතා කරපු සංකල්පයට අවධානය යොමු කරලා මේ ප්‍රශ්න ඉවර වෙනකොට අපි අලුත් ආරම්භයක් ගන්න ඕනේ. ඒ අලුත් ආරම්භය ගන්න ඕනේ කොහොමද කියන එක ආපහුවර වචන තුනේ මම පොඩ්ඩකට සිහිපත් කරොත් කර හිටපු නරක දේවල් නතර කරන්න ඕනේ. ඒ වගේම කර හිටපු හොඳ දේවල් පවත්වාගෙන යන්න ඕනේ. නොකරපු යහපත් දේවල් අලුතෙන් අපි ආරම්භ කරන්නට ඕනේ. ඒකට මම උදාහරණ කීපයකුත් ඔබට රැගෙන ආවා. සම්පත් මහත්මයාණනි.
විවාහ මංගල්‍ය ඇතුළු ජීවිතේ සෑම ඉස්තරම් මොහොතකටම නිලේකා අවුරුද්ද පුරාම ජීවිතය ඉස්තරං කරන රත්තරං. නිලේකා හැම අතින්ම ඉස්තරං. මේ මොහන් මහත්මයා ඔබ හිතුවද මේ ගැන? උපන් කුසල් උපදවාගෙන පවත්වාගෙන යන එක ගැන? නූපන් අකුසල් නූපදවා ගන්න එක ගැන? දැන් අපේ හැමතුරු ඒක ලස්සනට විග්‍රහ කරා. මේව ඔබ හිතුවද? ඇයි සැප වෙනුවෙන් පව් කරේ? සැප වෙනුවෙන් අපි දවසේ පැය 24ම පව්කම් කරේ නැද්ද? හිත රිදුනොත් සමාවෙන්න. නමුත් දැන් අපිට සමාජය යලි හරවන්න සිද්ධ වෙනවා. හොඳින් නැත්තම් නරකින් නෙමෙයි. හොඳින්. මිනිසුන්ගේ හදවතටම කතා කරලා යලිත් සමාජය හරවන්න සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි තිලෝණා ආමාදම් වැඩසටහනේ මේ කාරණේ කතා කරන්නේ. අපේ හැමෝදුනේ අපි මාතෘකාවේ දෙවෙනි කොටසට එමු. දැන් අපි හරි අඩක් වැඩසටහනේ ගත කරලා ඉන්නේ. ශක්තිමත්ව නැගී සිටිමු. මේ ශක්තිය අපි ගන්නෙ කොහෙන්ද? ඍජු ප්‍රශ්නයක් මම අපේ හැමෝදුන අහනවා. ශක්තිය ගන්නෙ කොහෙන්ද අපි? ඔව්. දැන් ඔකෙදී විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතු කාරණා ටිකක් තියෙනවා. එකක් තමයි මේ අපි හැමෝම මෙහෙවනු ලබන වැදගත්ම බලවේගෙන් හිත. එතකොට අනේ හිතේ චිත්ත ශක්තිය තමයි වැදගත්ම දේ. දැන් අපේ මෙතුමා සඳහන් කළා තාම වැදගත් කාරණා ටික. මම හිතන් හිටියේ එතුමාට තව ටිකක් දිගට කතා කරන්න හොඳයි කියලා. එතුමා ඒ කියන අත්හැරින්න ඕන දේවල්, අපි කරන්න ඕන දේවල්, මේ පරිසරයත් එක්ක මේ කතා කරන අපේ සම්බන්ධය, ඒ පරිසර ඥාතිත්වය, ඒ දේවල් ගැන බොහෝ දේවල් කිව්වා. මෙතනදී මේ මිනිස්සයා වරද්දගත්තු තැන අපි හොයන්න එපා. ඒ තමයි අපේ හිත. දැන් බුදුදහම කතා කරනවා අවශ්‍යතා, උවමනා, ආශා කියලා තුනක් ගැන. අවශ්‍යතා කියලා කියන්නේ මොනවද? අවශ්‍යතා කියලා කියන්නේ නැතුව බැරි දේවල්. නැතුව බැරි දේවල් කන්න ඕනේනේ. ඒ වගේම ආහාර ඕනේ, ඇඳුම් පැළඳුම් ඕනේ, ගෙවල් දොරවල් ඕනේනේ. ඒ අවශ්‍යතා. උවමනා කියන්නේ උවත් මනාය. තිබ්බොත් හොඳයි. තිබ්බොත් හොඳයි. උවමනා කියන්නේ ඒවට. තිබ්බොත් හොඳයි කියන ඒවා. ඒව නැතත් කමන්නේ. දැන් අපි තුන් ගෙදරට රේඩියෝ එකක්, ටීවී එකක් අවශ්‍යතාවද උවමනාවක්. ඒක තිබ්බොත් හොඳයි. නැතත් ඉතින් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ආසා කියලා කියන්නේ ටීවී එකෙත් මෙච්චර ලොකු එකක්, පුළුල් තිර, එහෙමත් නැත්නම් මේ ස්ලිම් එක, එහෙමත් නැත්නම් රේඩියෝ එකේ හෝම් තියටර් එක. ඒක මොකක්ද? ආශාවක් නේ. එතකොට අවශ්‍යතා, උවමනා, ආශා කියන මේ තුන හරි විදිහට අපිට වෙන් කරගෙන අඳුන ගන්න පුළුවන් වුණොත් අපිට මේ ප්‍රශ්න ගොඩක් දිනන්න පුළුවන්. අපි ගත්තොත් අපේ සමාජ පරිසරයේ මේ මිනිස්සයා මේ ලෝකයටම හානියක් වෙලා තියෙන්නේ මෙන්න මේ තුන හොයාගන්න බැරි නිසා. කොටිම කියනවා නම් ඔහුටම හානියක් වෙලා තියෙනවා. දැන් මිනිස්සු ගත්තොත් එහෙම සම්පත් ඔයා ඒ වගේම මේකත් අහගෙන ඉන්න හැමෝටමත් ආර්ථික ප්‍රශ්න නැතුව නෙමෙයිනේ තියෙනවා. ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඇත්තට මේ ආර්ථික ප්‍රශ්න නිසා මිනිස්සු පීඩා විඳිනවා. ඒ ආර්ථික ප්‍රශ්න නිසා අපි පීඩා විඳින්නේ කියලා හොල බැලුවොත් එහෙම ඔන්න ඔය අවශ්‍යතා සම්පූර්ණ කරගන්න නෙමෙයි, ආසා සම්පූර්ණ කරගන්න බොහෝ වෙලාවට දඟලන්න ගිහලා තමයි අපි පීඩා විඳින්නේ. එහෙමනම් මේ ප්‍රශ්නෙට අපි උත්තර හොයන්න ඕනේ හිතින් කියලා මම කිව්වේ ඒකයි. මේක පටන් ගන්න ඕනේ හිතින්. අපි හදන්න ඕනේ ගෙවල් වල සැලැස්මක්. ගෘහණියගේ සැලැස්මක් තියෙන්න ඕනේ. කොහොමද මේ ගෙදර අයගේ ආහාර පාන ටික, අවශ්‍ය කරන සනීපාරක්ෂක කාරණා ටික සම්පූර්ණ කරගන්න කියලා. දැන් නිකමට හිතන්න දැන් මිනිස්සු අර ලද දෙයින් සතුටු නොවන පෝෂණය කරන්න අපහසු පිරිසක්නේ. කරණීයමෙත්ත සූත්‍රයේදී බුදුහාමුදුර කොහොමද දේශනා කරේ? සන්තුස්සකෝච සුබරෝච. ලද දෙයින් සතුටු වෙන සුභර කියලා කියන්නේ පෝෂණයට පහසු කෙනෙක් වෙන්න ඕන. easy to maintain කියන එකයි. මේන්ටේන් කරන්න පහසු වෙන්න බෑ. දැන් බලන්න දැන් ඕගොල්ලෝ වැඩසටහන් දෙකකට යන්න ගියොත් මේ ඇඳුම් දෙකක් අඳිනවනේ. දැන් නම් ඉතින් සුදු ඇඳුම නිසා කමක් නැහැ. ඕගොල්ලෝ ගමන් මගුල් ගෙදර එහාවල් කලින් මගුල් ගෙදරට අඳපු එක දෙවෙනි මගුල් ගෙදරට අඳින්න බෑනේ. මේ මම අඳින සිවුර තියෙනව නේද? මේක පන්සලට අඳින්නෙත් මේක, ගමන් අඳින්නෙත් මේක. වැඩසටහනට ඒක එකම දේ මේක හොදලා පාවිච්චි කරනවා. ඒ නිසා මේ කවදාවත් මේ සිවුර වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ අවශ්‍යතාව මේකෙන් සම්පූර්ණ කරනවා. මගේ උවමනාවත් ඒකෙන් සම්පූර්ණ වෙනවා. හැබැයි ඕගොල්ලන්ට අවශ්‍යතාව උවමනා හැයාගේ ආසාවක් තියෙනවා. ඒ නිසා අනිත් අය අතර කැපී පෙනෙන්න ඕනේ. ඒ වගේම ලෝකෙත් එක්ක තරගට යන්න ඕනේ. ඒ දේවල් එක ගත්තෙන් පස්සේ මෙන්න මේ අර අපේ සීමාවල් අපිට ලකුණු කරගන්න බැරි වෙනවා. ඒ නිසා අපි මේ අපේ සීමාවල් ලකුණු කරගැනීමේ බුදුදහමේ තියෙන ප්‍රවේශය අපි හොයමු. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අවමෙන් තෘප්තිමත් වී උපරිමය අතිරේකයක් ලෙස සලකන ජීවිතයක් ගොඩනගා ගන්න කියලා. උපරිමය මොකක් හැටියට සලකන්න ඕනේ? අතිරේකයක් හැටියට.
එතකොට තෘප්තිමත් භාවයේ තියෙන කොතනද? අවමේ. එතකොට අවමෙන් තෘප්තිමත් ඒ කියන්නේ කෑම ලැබුණොත් ඇති. හැබැයි කෑමත් එක්ක අයිස්ක්‍රීම් හම්බුණොත් ඒක උපරිමයක්. ඒක අතරේක එකක්. ඇඳුම් තිබ්බහම ඇති. ඒකත් එක්ක ලස්සන ඇඳුමක් හම්බුණොත් ඒක අතිරේක කාරණාවක්. ගයක් තිබ්බහම ඇති වැස්සට ඉන්න තෙමෙන්නේ නැතුව. ඒත් එක්ක පූල් එකක් එක්ක හොඳ ගාඩන් එකක් එක්ක ගයක් හම්බුණොත් ඒ මොනවද? අතිරේක. එතකොට අපේ මිනිස්සු වෙහෙසෙන්නේ ඇත්තටම අවශ්‍යතාව වෙනුවෙන්ද ආසාව වෙනුවෙන්ද? අතිරේක කාරණා වෙනුවෙන්. ඒ නිසා භික්ෂුන් වහන්සේට බුදුහාමුදුරු දේශනා කරන පින්ඩියා ලෝප භෝජන නිස්සාය පබ්බජ්ජා. භික්ෂුන් වහන්සේගේ ආහාර පිළිබඳ අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ පිණ්ඩපාතෙන්. අතිරේක ලාභෝ පක්කිකං සලාක බත්තං නිමන්තනං වඩම්මල දෙන දාන සලාක දාන ඒවා අතිරේක ලාභ. ඒ නිසා හාමුදුරු කෙනෙක් හැටියට මට දායකයෝ දාන ගෙනාවේ නැහැ කියලා දුක් වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව ඒක මට අතිරේක කාරණාවක් මිසක් ඒක මට අත්‍යවශ්‍ය කාරණාවක් නෙමෙයි. මොකද මගේ අත්‍යවශ්‍ය තත්ත්වය තමයි පිණ්ඩපාතෙන් යැපෙන එක. ඊළඟට තියෙනවා පංසුකූල ජීවරන් නිස්සාය පබ්බජ්ජා. පැවිද්දේ චීවර අවශ්‍යතාව සම්පූර්ණ වෙන්නේ පංසුකූල චීවරයෙන්. මිනිහක් කොතලා කැලේට විසි කරාම ඒකෙන් ඉතුරු වෙන රෙදි කෑල්ල අරගෙන ඒක පඬු පෝල සකස් කරලා හදාගන්න සිවුර. රුක්ක මූල සේනාසන නිස්සාය පබ්බජ්ජා. ගහක් මුල තමයි පැවිද්ද. එතකොට ගහක් යට ඉන්න පුළුවන් පැවිද්දට හැබැයි හම්මියන් ගිරි ගුහා පාසාදන් ගිරි ගුහාවක් ලැබුණත් අඩයෝගන් කියලා ඇනෙක්ස් එකක් හම්බුණත් ප්‍රාසාදයක් හම්බුණත් ඒක පිළිගන්න පුළුවන්. හැබැයි තමන්ගේ අවමේ මොකක්ද? ගහ යට. ඒ හැටියට ගනිද්දී පූතිමුත්ත බේසජ්ජන් නිස්සාය පබ්බජ්ජා. පූතිමුත්ත බේසජ්ජය කියලා කියනවා අරලු සහ ගව මූත්‍ර යොදා සකස් කරගන්න බෙහෙතක් ගැන. ඒ බෙහෙත තමයි භික්ෂුවගේ බෙහෙත. ඊට එහා තව ඕනනම් සප්පි නෝනීතං ගිතෙල් වෙඬරු ඕන දෙයක් හම්බෙන්න පුළුවන්. ඒවත් වළඳන්න පුළුවන්. පස්කෝ රසම වළඳන්න පුළුවන්. ඒක එකක්වත් තහනම් නැහැ. හැබැයි ඒව මොනවද? අතිරේක ලාභනේ. ඔබේ ජීවිතේ ඔබ හිතලා තියනවද සම්පත් අතිරේක ලාභ ගැන? ඔබේ ජීවිතේ හැමදාම අලුත් වෙන්නේ අවශ්‍යතාව කියලාමයි. ඒ නිසා අපිට මේක වෙන් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි අපේ ගෙවිලියන්ට අපි ගෙවිලියන් නෙමෙයි ඒගොල්ලන්ට කියන ගෘහණියන් නේද? හැබැයි දැන් ගෘහණියොත් ගෙවිලිය වෙලා තියෙනවා. දැන් මම දැක්ක පහුගිය දවසක අර මේ මට එක්කෙනෙක් එවලා තිබුණා අන්තර්ජාලයේ පළවෙච්ච එකක්. එයාගේ නෝනා ෆොටෝ එකක් ගහලා දාලා තිනවලු මේ වැඩ කරනවා ගෙවත්තේ. දැන් මමත් ගෙවිලියක් කියලා. ඒක මහත්තයාගේ ෆොටෝ එකක් දාලා මගේ මහත්තයා දැන් ගෙවලෙක් කියලා දාලා තියෙනවා කියලා. හැබැයි ගෙවිලියගේ කියා ගෙවලයා නෙමෙයි යාට කියන්නේ ගොවියා කියලා. ගොවියා ගෙවිලියනේ. ඉතින් මම මේ කියන්නේ හිතුවේ කොහොම හරි මේ ඒ වගේ භාෂාව වරද්දලා තියෙනවා සමහර අය. ගෙවිලියගේ මේ පුරුෂ ලිංග පදය ගොවියා. ගොවියා ගෙවිලිය. ඉතින් කොහොමද දැන් ඒ ගෙදර ගෘහණියක් හැටියට ගෘහණියට පුළුවන් හිතන්න දැන් මට තියෙනවා ලොකු වගකීමක්. නිකන් හිතන්න දවස් 2යි ඇඳුරු රීතිය දැම්මේ. කාන්තාව එහෙම වොයිස් කට් දෙන්න ගත්ත අපිට කණ්ඩ දෙන්න එළියට වහින්න බෑ කියලා. හොඳයි ඔබ හිතන්නේ අපේ සංස්කෘතියේ තියෙන ශක්තියක් ඒකෙන් පෙන්눔 කළේ. එහෙමනම් අපේ කාන්තාව ආපහු හිතන්න ඕන තැනක්ද එතන පෙන්눔 කළේ. බලන්න මේ කාන්තාව වළං හොදන්න පාවිච්චි කරන අර කම්බි මුඩ්ඩනේ. මේ කම්බි මුඩ්ඩ මේකෙන් අතුල්ලනකොට භාජනයේ සීරෙනවා. ඒකෙන් ඇල්මිනියම් එකතු වෙනවා ආහාර වලට පිළිකා රෝග. ඉස්සර මං ඔබගේ අම්මා වළං හිතුවේ මොකෙන්ද සම්පත් මහත්තයා? පොල් මුඩ්ඩේ. දැන් බලන්න අර කම්බි මුඩ්ඩ ශරීරයට අහිත කරයි. අනිත් එක හැමෝටම මේ කම්බි කෑලි කැල්ල ඉතුරු වෙනවා ඒකේ. ඉතුරු වෙනවා. දවසක් එක මේ ව්‍යංජනයක කියන්නේ මේ කොළමැල්ලුමක මටත් කම්බි කැල්ලක් හම්බුණා. ඒක ගිලුණා නම් සමහරට ඔපරේෂන් එකක් කරන්න වෙනවා. එතකොට මං කියන්නේ ඒක ආර්ථිකයට ප්‍රශ්නයක්. ඒක කම්බි මුඩ්ඩ පරිසරයට දැම්මන් පස්සේ දිරන්නේ නැහැ. ඒක පරිසරයට හානියක්. ඒ විතරක් නෙමෙයි ඒක ගිලුනොත් එහෙම සෞඛ්‍යයට හානියක්. පොල් මුඩ්ඩ පරිසරයට දැම්මොත් දිරලා යනවා. ඊළඟට මේක ගන්න කීයක්වත් යන්නේ නැහැ පොල් මුඩ්ඩ ෆ්‍රී හම්බෙන්නේ අර පොල් ගෙඩියත් එක්ක. ඊළඟට මේක ගිලුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ. එදා අර නරියයි හාවයි ලබු කිරිපත් උයපු දවසේ නරියට අතිවෙච්ච අර බරපතල ප්‍රශ්න වෙලාවේ නරියත් පාවිච්චි කරා කියන්නේ මේ මොකද්ද පොල් මුඩ්ඩක්නේ. කාම්බි මුඩ්ඩක් පාවිච්චි කරන අද තාම ඉස්පිරිතාලේ. හරි. ඉතින් ඒ නිසා මේ පරිසරයට කිසි හානියක් නැති. අනිත් පැත්තෙන් ආර්ථිකයට කිසි බරක් නැති. සෞඛ්‍යයට කිසි හානියක් නැති ගොඩක් දේවල් ඔබතුමා කියපු જાතිය ගොඩක් දේවල් අපි අතෑරියේ යන්නම් වාලේ ගිහිල්ලා. ඒ කියන්නේ අපේ අර අනවශ්‍ය අතෘප්තිකර ආසාව නිසා ගිහිල්ලා. ඒ නිසායි මං කිව්වේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕනේ හිතෙන් කියලා. දැන් ඇත්තටම අද වැඩසටහනටත් පසුගිය පොදා වැඩසටහනත් අපි අපේ මහාචාර්ය මැදකොට අපිතිස්ස හාමුදුරුවෝ වඩම්ම ගන්නේ උන්වහන්සේ ළඟ තියෙනවා සමාජයේ ඔබට ඔබේ මනසටම කතා කරන්න පුළුවන් වාක් විලාශයක්. දහම් කරුණු සමාජගත කරන ක්‍රමයක් තියෙනවා.
දැන් අපේ හාමුදුරුවෝ බොහොම සරල උදාහරණ මගින් මේ පැහැදිලි කරලා දෙන්නේ. සමහරට ඔබට hina යනවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ කල්පනා කරාද මේ දේවල් ගැන? ඔබට කල්පනා කරන්න නොවේද මේ දේවල් අපි කියන්නේ? ඒ නිසා කල්පනා කරොත් අපිට යලි හැරි බැලිමක් කරන්න පුළුවන්. මොහන් මහත්තයා මං හිතන්නේ දැන් අපිට අවසාන කාර්තුවේ අපි ඉන්නේ වැඩසටහනේ. ශක්තිමත්ව නැගී සිටිමු කියන මේ අවසන් කොටසට ඔබ මොනවද යෝජනා කරන්නේ? මං හිතන්නේ ඔබට ලැබෙන අවසන් අවස්ථාව. සම්පත් මහත්මයාණනි අර ඔබ කියවනේ අපේ ස්වාමීන් වහන්සේ දේවල් කියද්දී ඔබ hina වෙනවති කියලා. මටත් hina ගියා. හැබැයි hina ගියේ උන් වහන්සේ කියන කරුණට වඩා අපි කරපු අපි අත්හැරපු අපේ වටිනාකම් ගැන මතක කරලා අපි කියන අපි අපිට hina වෙනවා කියලා. ඒ hina මටත් ඇති වුණා. සම්පත් මහත්මයා හුඟක් මිනිස්සු හොයන්නේ සතුට. හැබැයි සතුට හොයන්න ගිහිලා මිනිස්සු නැති කරගන්නවා සනසීම. මේ දැන් කරගෙන තියෙන ඒක. සතුට හොයන්න ගිහිල්ලා සැනසීම නැති කරගෙන. ඒ නිසා ජීවිතේ වටින්නේ සතුට නෙවෙයි සැනසීම. ඒ කියන්නේ අවසාන වශයෙන් අපිට සැනසීමක් නැත්නම් ඒ ජීවිත වලින් අපිට වැඩක් නැහැ. නේ? සැනසීම තියෙන්න ඕනේ. එතකොට දැන් මගේ මොනවද යෝජනා ටික කියන තැනට ආවොත් පොඩි යෝජනා ටිකක් තියෙනවා මට කරන්න. ඒ යෝජනා ටිකට එන්න කලින් සමින වහන්සේ ඒ ධර්ම කරුණු ටික අපූර්ව දේශනා කරද්දී පුංචි සිද්ධි දෙකක් සත්‍ය සමාජයේ මට සිහිපත් වුණා. පොඩි කීපයක්. ඒන් කරුණා දෙකක් ඔබට සිහිපත් කරොත් ඒන් එකක් තමයි මිනිස්සු වර්තමානයේ ජීවත් වෙන්නේ මිනිස්සුන්ට සැබෑවට ඕන විදියට වඩා ජනමාධ්‍ය වලින් මිනිස්සුන්ට උගන්වලා තියෙන විදියටයි. මෙතන අපිට ලুকু බරපතල වැරදක් වෙච්ච තැනක්. ඒ කියන්නේ අපිට ජනමාධ්‍ය උදේ ඉඳලා රැ වෙනකන් උගන්වනවා ඔබ ජීවත් වෙන්න ඕන කොහොමද කියලා. නේද? ඔබ කන්න ඕන කොහොමද? අඳින්න ඕන කොහොමද? පාවිච්චි කරන්න ඕන වාහනේ මොකද්ද? ගෙදර තියෙන ඕන ටෙලිවිෂන් එකේ ප්‍රමාණය කොච්චරද? මේ සේරම උගන්වනවා. ඒතර අපිට ඕන ජීවිතේ නෙවෙයි සම්පත් මහත්මයා ඔබ ඊටම නිවැරදි. අනුන් කියන ජීවිතයක් ගත කරන්න අපි හැම දවසකම උදේ නැගිටින රෑ වෙනකන් හැල්මේ දුවනවා. හැබැයි කවදාවත් සැනසීම නැහැ. මේ හැල්මේ දිවීම නිසා. උදාහරණයක් අපි අමාරුවෙන් එක ටෙලිවිෂන් එකක් ගෙදර ගෙනලා තියාගත්තම අපිට ටෙලිවිෂන් එක කියනවා ආපෝ ඕක මොකද්ද දැන් මේක ඇවිල්ලා තියෙනවා අඩු ගන්න මේ වගේ එකක් ගෙදර තියෙන්න ඕනනේ. පරණ එක අපිට දෙන්න අලුත් එකක් අපි ඔබට දෙන්නම් කියලා. ඒතර අපි අරක ගිහිලා දීලා ඊළඟ එකට ණයක් දාලා ගෙවීමේ ක්‍රමයට අරගෙන ගෙදර ඉන්න නැතුව රවුමේ දුවනවා අරකේ වාරික ගෙවන්න. අපිට සැනසීම හිමි වෙනවා. හැබැයි ගෙදර ටෙලිවිෂන් එක තියෙන හන්ද පොඩි සතුටක් තියෙනවා. සැනසීම හිමි වෙනවා. අපි දිවිල්ලක් දුවනවා. අපි ගේ හදා ගන්න ඕන කොහොමද? ඔබේ විවාහ උත්සවය ගන්න ඕන කොහොමද? මේ සියල්ල උගන්වනවා. ඒ නිසා මම ප්‍රථමයෙන්ම ඔබට යෝජනා කරන යෝජනාව තමයි මේ හැල්මේ දුවන ජීවිත නතර කරලා අනුන්ව පුදුම කරන්නට ගන්න උත්සාහය නතර කරලා අපි තීරණය කරන්න පටන් ගමු අපිට මොනවද අවශ්‍ය අපිට මොනවද අනවශ්‍ය. අපි එතෙන්ට එන්න ඕන කියන යෝජනාව පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව සමින් වහන්සේ දේශනා කරා වගේ මම හුඟක් අය දැක්කා මේ සිද්ධියත් එක්ක රජෙන් සහනාධාර ආධාර ඉල්ලමින් කතා කරන හැටිත් සමහර නොලැබිච්ච අය දෝෂාරෝපණය කරන හැටිත් කෙනෙකුට මේ වෙලාවේ ආහාර ටික නැත්නම් ඒක ප්‍රශ්නයක් බවත් ඔවුන් ජීවත් වෙන්න ඕන බවත් මම පිළිගන්නවා. හැබැයි මගේ පැරණි සමාජ සම්ප්‍රදාය තුළ කෙනෙකුට ගිහිලා අතපාන එක ගෙදරකින් ගිහිලා යමක් ඉල්ලගන්න එක මදිකමක් විදිහට අපේ හාමුදුරනේ මගේ ගමේ සැලකුවේ. ඒක මදිකමක්. ඒ කියන්නේ මිනිස්සු එහෙම ඉල්ලුවේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු සැලකුවා අනුන්ගෙන් ඉල්ලන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕනේ අපි කියලා. උදාහරණ දෙකට කැඳ උගුර බීලා නිහඬව ජීවත් වුණා ඉල්ලන්න ගියේ නැහැ කෙනෙක් දුන්නොත් මිසක්කා. මගේ ඉස්සර ගම්වල ගෙදරකට අල්ලපු ගෙදරින් කොස් ටිකක් තම්බලා පිඟානක ගෙනල්ලා දුන්නොත් කවදාවත් අපේ හාමුදුරනේ හිස් පිඟාන ඊළඟ ගෙදරට යවුවේ නැහැ ආපහු. ඒ පිඟානට බතල ටිකක් තම්බලා බතල ටිකක් දාලා තමයි පිඟාන යවුවේ. උදාහරණයක් ඥාතියෙක් මල්ලේ කදමලු බැඳගෙන ගෙදරට ආවොත් මගේ ගැමි මිනිස්සු කිසිම දවසක හිස් මල්ල ආපහු අතට දුන්නේ නැහැ. ඒකට ඒ නිවසේ ගෙවත්තේ හැදිච්ච ටිකක් දාලා මල්ල අතට දුන්නේ. එහෙව් ශාස්ත්‍රීය සමාජයක් අපිට තිබ්බා. සමින් වහන්සේ අපූර්ව දේශනා කරා වගේ සම්පත් මැතිතුමනි ඒ සමාජය තිබුණන් එක channel එකකටවත් ඇවිල්ලා මිනිස්සු ආධාර ඉල්ලන්නේ නැහැ. අපිට කන්න විදියක් නැහැ කියලා කියන්නේ නැහැ. ඒ නිසා අපි මහා බරපතල පරිවර්තනයක් කරගෙන පුළුවන් හැම ගෙවත්තක්ම පුළුවන් හැම නිවසකම ඒ පුංචි ශාස්ත්‍රීය ගෙවත්ත නැවත හදාගත්තොත් මිනිසුන්ට ජීවත් වෙන්න අවශ්‍යම සාධක තුනයිනේ මූලික වශයෙන් තියෙන්නේ. හුස්ම ගන්න සුළඟ, අම්ලකර වායුව ඕනේ. ඒක සබදාමෙන් නොමිලේ හම්බ වෙනවා. මිනිසුන්ට බොන්න වතුර ටික ඕනේ. අපි ජල ධාරා ටික විනාශ කරේ නැතොත් ඒක ස්වාභාවික අපිට නොමිලේ හම්බ වෙන සල්ලි ඕනේ නැහැ. මිනිසුන්ට ජීවත් වෙන්න සරල ආහාරයක් ඕනේ. ඒ සරල ආහාරය මේ මහ පොළොවේ අපිට නිර්මාණය කරගන්න පුළුවන්. හැන් බේකන් චීස් නෙවෙයි. ජීවිතයේ අර කිව්ව අවශ්‍යතා හා needs and wants ඒක නෙවෙයි. හැබැයි අර බේසික් නීඩ්ස් ටික අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික තියෙනවා නම් හිතට බයක් නැහැ නේ සම්පත් මහත්මයා. හුස්ම තී ගන්න පුළුවන් නම්, බොන්න වතුර ටික තියෙනවා නම්, තුන් වේල කුසෝ පරව ගන්න දෙයක් තියෙනවා නම් මොකක්ද අපිට නාතතිය? එතනින් එහාට සියල්ල අපිට මේ ප්‍රශ්න ගොඩ නැගිලා තියෙන්නේ
අපි අවශ්‍යතා වැරදි ක්‍රමවලින් සන්තෘප්ත කරගන්න ගිහිල්ලා ගොඩනගාගත්ත ප්‍රශ්න නිසායි. ඒ නිසා ඒ සියල්ල ගැන අපි යලි විමසලා බලන්නට උන කොතනින් අපි පටන් ගන්න ඕනද කියන එක. මේ මොහොතේ රටේ කාට හරි මහා මානසික පීඩනයක් දැනෙනවා නම් ඒ පීඩනය දැනෙන්නේ කන්න නැති නිසාම නෙවෙයි සම්පත් මහත්මයා. අපි විසින් අර ගොඩනගාගත්ත අසීමිත අවශ්‍යතා ආසා ටික පස්සේ හඹා යන නිසායි. අන්නේ අසීමිත අවශ්‍යතා ආශා ටික අපිට ටිකක් අඩු කරගෙන අපි අපේ බුදුදහමේ කියන අල්පේච්ඡ ජීවිතයට අපිට හුරු වෙන්න පුළුවන් නම් අපිට සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන එක අමාරු වෙන්නේ නැහැ. ඒ පරිවර්තනය අපි ඇති කරගම්මු. ඒක ගොඩ නැගීම අපි ආරම්භ කරමු කියන යෝජනාව කරන්න කැමතියි. මොහන් මහත්මයා ආහාර රටාවත් සංකීර්ණ වෙන දැන් අපේ හාමුදුරනේ අපි බැලුවොත් පාසලක ප්‍රාථමික ශ්‍රේණියේ දරුවන්ගේ කැම්ප් පෙට්ටි ටික ඇල්ල බැලුවොත් ඔබ වහන්සේ ඉස්කෝලේ පටන් ගත්තාම වැඩලා බලන්න පාසලක ලංකාවේ ඔක්කොම තියෙන්නේ පිටිගුලි. මුං ඇටයක් නැහැ, කඩල ඇටයක් නැහැ, කවුප ඇටයක් නැහැ. දැන් මේවා අපි ආපහු හිතන්න ඕනේ. ඒකයි මේ මාතෘකාව අපි ගත්තේ. මනසින් වැටෙන්නේ නැතුව අපි ශක්තිමත්ව නැගිටින්නේ කොහොමද කියන කාරණේ කතා කරන්නේ. අපේ හාමුදුරනේ අපි වැඩසටහන අපිට අවසන් කරන්න සිතන මොකද කාල වේලාව අවසන් වෙන නිසා. ඔබ වහන්සේ මොකක්ද රටට අවසන් වශයෙන් යෝජනා කරන්නේ? බුදුහාමුදුරන්ගේ දේශනාවේ පෙන්වන මමලුත් මේක මතක් කළා. සන්තුස්සකෝච සුභරෝච අප්පකිච්චෝච සල්ලව්කෝත්ති. සන්තුස්සකෝ කියලා කියන්නේ තිබෙන මට්ටමින් සතුටු වෙන්න. සුභර පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. අප්පකිච්චෝ වැඩ අඩු කෙනෙක් බවට පත් වෙන්න. සල්ලාහුක වුත්ති සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් බවට පත් වෙන්න. ඒ සමස්ත කාරණා ටික තමන්ගේ ජීවිතයට එකතු වෙනවා නම් ඒක මහා පුදුමාකාර ශක්තිමත් ආධ්‍යාත්මයක් ඇති ජීවිතයක් බවට පත් වෙනවා. අද මිනිස්සු තමන් දිව්‍ය මොකටද කියලා බැලුවොත් එහෙම දිව්‍ය මොකටද කියලා තමන්ටවත් හොයාගන්න බැරි තැනක ඉන්නේ. මෙච්චර කාලයක් උදේ ඉඳලා රෑ වෙනකම් බිසි කියලා දිව්වා. ගෙදර ඇත්ත එක කතා කරන්නවත් වෙලාවක් තිබෙන්නේ නැහැ. අවසාන වශයෙන් ජීවිතේ තමන් හෙව්වේ මොනවද කියලා බැලුවොත් එහෙම අර තියෙන ලෝකයේ බිහි වූ දාසිට මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලත වෙනවා කියලා. අන්නේ ලෝකේ බිහි වෙච්ච දවසේ ඉඳලා මිනිස්සයා කරපු මේ වැරද්ද. මේ වැරද්ද අපි කවදාවත් කිව්වට මිනිස්සු ඇහුවේ නැහැ. අපි මේවා කට කැඩෙනකම් බනට කිව්වා. හැබැයි මේවා ඇහුවේ නැහැ. දැන් හැබැයි මිනිස්සුන්ට මේක අහන්න වෙලා තියෙනවා. දැන් මෙතනින් එහාට පටන් ගන්නකොට මගේ පණිවිඩය නම් අපි මේ ආපු ගමනම කියපු විදියටම එම වේගයෙන් හෝ එම වේගයටත් වඩා වැඩියෙන් දුවන්න නෙමෙයි අපි සූදානම් වෙන්න ඕනේ. ඔබ හිතන්න දැන් චීනය කතා කරනවා මේ වෙනකොට චීනයට අහිමි වෙච්ච ආර්ථිකය සහ නවෝත්පාදන වලින් චීනයේ හිටියටත් වඩා පිම්මක් යන්න ඕන කියලා. ඒ නිසා පාඩමක් ඉගෙනගෙන නැති බව පේනවා. ඇමරිකාව, යුරෝපේ ඔවුන්ට අහිමි වෙච්ච දේවල් ඔවුන් ඇති කරගන්න ඉදිරියේදී හිටියටත් වඩා තරඟකාරීව මේකට යනවා. ඒවට ගොදුරු බවට පත් වෙන්නේ ආසියාවේ අපේ රටවල්. මොකද අපේ රටවල් වල විතරයි මේ තෙතමනේ තියෙන්නේ. අපේ රටවල් වල තියෙන මේ සෞභාග්‍යය ඔවුන් පැහැර ගන්නවා. ඒ නිසා අපේ විශේෂයෙන් අපේ නායකයින් දැනට වර්තමානයේ ඉන්න නායකයින් මං හිතන්නේ මේ ගැන හිතනවා. අපේ නායකයින් හරි විදිහට මේ රට සුරක්ෂිත කරගන්න කටයුතු කරන්න ඕනේ. කොටින්ම මුහුදෙන් පවුරු වලල්ලක් හැදිලා තියෙනවා රටට. ඒ නිසා රටට විදේශයන්ගෙන් ඇවිල්ලා මුකුවත් කරන්න බෑ. එහෙම එනවනම් එන්න තියෙන ආක්‍රමණයක් කරන්න. ඒ ආක්‍රමණයට ලෝකෙ ඉඩක් නැහැ. ඒ නිසා ඒ ආක්‍රමණය නෙවෙයි මෘදු ආක්‍රමණය තමයි දැන් ලෝකෙ සිද්ධ වෙන්නේ. ඒ මෘදු ආක්‍රමණය එක අවස්ථාවක ආවා අපේ 77 ආපු ඒකට අපි කියන්නේ මොකක්ද නිදහස් වෙළඳ ප්‍රතිපත්තිය කියලා ආවේ. ඒ මෘදු ආක්‍රමණය. අනේ මෘදු ආක්‍රමණය විසින් තමයි අපේ මේ සමාජය විනාශ කරුවේ. එදයින් පස්සේ තමයි අපිට කන්න නැති ගෙවල් හැදෙන්නේ. එතනින් පස්සේ තමයි අපේ අටුව නැති වෙලා යන්නේ. එතනින් පස්සේ තමයි සෞභාග්‍ය සම්පන්න රට විනාශ වෙලා යන්නේ. ඒ නිසා ඇත්තටම අපි මේ විවෘත ආර්ථිකෙත් එක්ක ගියේ සෞභාග්‍යයට නෙමෙයි. සෞභාග්‍යයෙන් අභාග්‍යයටයි ගියේ. ඒ නිසා විවෘත ආර්ථිකය අපි දන්නවා ලෝකයේ මේ ගෝලීකරණයත් එක්ක මේ එක එක කතන්දරත් එක්ක තවත් ඉදිරියටත් මිනිස්සු ඉඳී. අපි තිම්මු. හැබැයි වුණාට ඒ දේවල් තෝරලා බේරලා අපි ගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ නිසා ලෝකේ බලවතුන්ගේ වෙළඳ පොළවල් වල අපි කුණු කන જાතියක් බවට පත් වුණා. ඒ නිසා සත්තුන්ට කණ්ඩ දෙන જાතිය තිරුඟු පිටි ගණන්ලා අපිට කණ්ඩ දීලා අපි දැන් අද ගත්තොත් එහෙම අපේ රට අපේ හැමෝටම කුණු බාපු රටක් බවට පත් වුණානේ මේ රට. කුණුත් බෑවනේ ගෙනල්ලා. ඒකනේ. බ්‍රිතාන්‍යයෙන් ගෙනල්ලා කුණු බහනවා. අපේ කුණු කන්ටේනර් 13ක්ද 11ක්ද මට මතක නැහැ ගෙනල්ලා බහනවා. මොනවද සායනික අපද්‍රව්‍ය. ඒව ගෙනල්ලා අපේ රටේ බහනවා. ඊළඟට පිටි. දැන් අපේ සහල් නිෂ්පාදකයාට ගහලා හරියන්නේ නැහැ. අපේ ගොඩක් වෙලාවට මේ හාල් නිෂ්පාදකයාට මේ රුපියල් 98ට 95ට හාල් කණ්ඩ අපි ලෑස්ති වෙනවා. රුපියල් 100ට අඩුවෙන් හාල් කණ්ඩ අපි හිතන්නවත් හොඳ නැහැ.
හාල් මිල අඩු වෙනකොට ගොවියට මොකද වෙන්නේ? ගොවියගේ පැත්තෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ව්‍යවසායකයාට මොකද වෙන්නේ? ඒත් එක්ක මේ ආහාර කරන ඒ නිසා අපි පාම් පිටි මිලයි වැඩි කරන්න ඕනේ. හාල් මිල අඩු කරන්න කියලා පාම් පිටි මිල අඩු කරලා හරියන්නේ නැහැ. මේකට තරඟය දෙන්න අවශ්‍ය වෙන්නේ අපේ රට ඇතුලේ. විදේශිකයත් එක්ක නෙමෙයි මේ තරඟය හදන්න ඕනේ. ආමතුනේ හාල් කිලෝ එක 80ට යනකොට පාන් රාත්තල 3.50ට දුන්නා අපේ. එහෙම රටක් ඒ කියන්නේ තනිකර අපි බැලුවේ වෙන පැත්තක්. වෙන පැත්තක් දැන් කොටිම ගත්තොත් එimhe ඇත්තටම දැන් හාල් කිලෝ එකකින් සාමාන්‍යයෙන් මිනිස්සු 6 දිනක් 7 දිනක් සාමාන්‍ය පොඩි ළමයි විතර 8 දිනක් විතර කනවා. 8 දිනෙට කන්න පුළුවන්. ඒකට රුපියල් 10ක්වත් වෙන්නේ නැහැ. 10ක් 12ක් තමයි උපරිම වෙන්නේ. ගෙදර බලටත් කන්න දෙන්න එපා. පූසටත් දෙනවනේ. ඒකෙන් ඒකට ගණිතී 7-8 දිනකට 10 දිනකට කන්න දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේ තේරුම් ගන්න ඕනේ අපේ දේශීය නිෂ්පාදනය කරන දේවල් වලට දිරිමත් කරන්න, වැඩි දියුණු කරන්න. ඒක හැබැයි හැමදාම මේ හාල් මාෆියාව කියලා එකක් හදන්නේ වෙන කවුරුවත් නෙමෙයි. පිටි කාර්යෝ. ඊළඟට අපි ඖෂධ මාෆියාව කියලා එකක් හදන්නේ මේවා ගැන කතා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි. ඖෂධ වෙලෙන්දෝ. ඊළඟට අපේ ඔය මේ මොනවද පොස්පේට් අරවා මේවා ගැන කතා කර මේ ගොවිතැන්ට දේවල් ගැන කතා කරන්නේත් ඔය කෘමිනාශක වෙලෙන්දෝ. ඒ නිසා අපි දන්නේ සිගරට් වලට ඔබ දන්නවද සිගරට් වලට විරුද්ධව ඔය අමද්‍යප සංවිධාන ඊට පස්සේ සිගරට් පෝස්ටර් වැඩි හරියක් හදන්නේ සිගරට් කාරයෝ, කොම්පැනි කාරයෝ. ඒ නිසා මේවා සිගරට් පැකට් එකේම ගහලා දෙනවනේ පිළිකා ඇති කරයි කියලා. පිළිකා ඇති කරයි කියලා ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වෙළඳ ආර්ථිකයත් එක්ක අපි තේරුම් අරගෙන මේ ගමන යන්න ඕනේ. ඒ නිසා මම අවසාන වශයෙන් යෝජනාවනේ මගෙන් අහුවේ. අවසාන වශයෙන් යෝජනාව තමයි අපි ආපු ගමන වැරදි. ඒ නිසා ආපහු නැගිටින්න එපා. ආපහු නැගිටින්න එපා එතන නම්. අපි බඩ ගාගෙන ආපහු යන්න. ආපහු බඩ ගාගෙන ගිහලා මම කියන්නේ අපි ආපහු හැරිලා ඉස්සරහට යන්න ඕනේ කියලායි. ඔබට අපි යෝජනා කරනවා අනුන්ට පේන්න ජීවත් වෙන්න එපා. ඔබට පේන්න ඔබට දැනෙන්න ජීවත් වුණා නම් හොඳටම ප්‍රමාණවත්. එතකොට ඔබට දැනෙනවා ඔබ ජීවත් වෙනවා කියන කන්නේ ඇති. අපි අද කතා කරේ මනසින් නොවැටීමු ශක්තිමත්ව නැගී හිටීමු කියන කාරණේ. ඇත්තටම මනසින් වැටුණායි කියන කාරණේටත් වැඩිය අපි හිටපු තැන හොඳයිද කියන තැන අපේ හාමුදුරුවෝ මුලින්ම මුල පිරුවා. ඒක හරි වැදගත්. අපේ හාමුදුරුවෝ බොහොම පිං ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අපේතිස්ස අපේ හාමුදුරුවෝ අද වැඩියේ. ඔබ වහන්සේට බොහොම පිං අපේ හාමුදුරනේ වැඩම කරාට. ඒ වගේම අපේ හදවතට හැමදාම කතා කරන ඔබේ මනස තියෙන තැනින් උඩට ගෙනියන්න කතා කරන මොහන් පල්ලිපුර මහත්මයා ස්තුතියි පිං සිද්ධ වෙනවා. එහෙමනම් අපි අද තිලෝණ ආමාදම් වැඩසටහන රූගත කරේ තලවතුකොට ගණේලන්ද පුරාණ රාජමහා විහාර පරිසරයේ සිට එහි ඒ විහාරයේ නායක ස්වාමින් වහන්සේ තලවතුකොට විමල ධම්ම අපේ නායක ස්වාමින් වහන්සේගේ පූර්ව ආශිර්වාදය ඇතිව ඒ වගේම සඳසීලි ගුණසේන මැතිණිය දුමිදු කසුන් ගුණසේන මහත්මයා සමිදු කසුන් ගුණසේන මහත්මයා නීලකා ජුවලරි ආයතනයේ අපේ ආදරණීයන් බොහොම ගෞරවයෙන් සිහිපත් කරමින් අපි තිලෝණ ආමාදම් පොසොන්පුර 15 දා වැඩසටහන මෙසේ સમાપ્ત කරනවා. ඔබටත් රටටත් දළදා හාමුදුරන්ගේ ආශිර්වාදයම ලැබේවා. තිලෝනා අමාදම් ඔබ වෙත ගෙනීමේ බැතිබරදායකත්වය නිලේකා ජුවලරි මාතර ගාල්ල නුගේගොඩ කිරිබත්ගොඩ කුරුණෑගල. දැන් ඔය ළමයාගේ ඇඳුම් පැළඳුම් එහෙම ලෑස්තිද? ඒවාරි හෝම් කමින් එකේ වැඩ. ඒවාරි එතකොට රත්තරම් බඩු ඒව බලන්න යන්න තමයි මේ ආවේ. ඕවා එහෙම ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයි. ඔය එක තැන් වලට යන්න ඕනේ නෑ. අපේ පරම්පරාවේ කාලාන්තරයක් තිස්සේ රත්තරන් බඩු ගන්න තැනක් තියෙනවා. මම කියන තැනින් අලුත්ම ඩිසයින් වලින් ඉස්තරම්ම රත්තරම් බඩු හදව ගන්න පුළුවන්. අපි මෙයා කියන තැන්ටත් ගිහින් බලමුකෝ. මේ නිලේකා ජුවලර්ස්. අපි කිව්වෙත් නිලේකා ජුවලස් ගැන තමයි. නිලේකා හැම අතින්ම ඉස්තරම්. විවාහ මංගල්‍ය ඇතුළු ජීවිතේ සෑම ඉස්තරම් මොහොතකටම නිලේකා අවුරුද්ද පුරාම ජීවිතය ඉස්තරම් කරන රත්තරම්. නිලේකා හැම අතින්ම ඉස්තරම්.